වස්සාන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේත් පිරිනිවුණ නම් පසේ බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවිල ගියා නම් ආනන්ද නන්ද රාහුල වැනි මහ උතුමන් වහන්සේලාත් පිරිනිවිල ගියා නම් අපි ගැන කවර කතාද? ඔන්න ගෙදර ඉන්න ගමන් දැන් ওই පිංගුතුලටයි අපිටයි කෝල් දෙකක් එකපාර එනවා මේ අම්මා මැරුණා කියලා. හරිද? අම්මා මැරුණා කියලා කෝල් එකක් ආවහම දැන් ওই පිංගුතුල ඕකට නටනවනේ. ඇත්තම කතාව. ඕගලන්ට දීපල මතක් වෙනවා. ඊට පස්සේ අවසන් කැමැත්ත මතක් වෙනවා. ෆික්ස් ඩිපොසිට් එක මතක් වෙනවා. අම්මගේ පෙන්ෂන් එක හදාගන්න ලියකේවිලි ටික මතක් වෙනවා. ඒ ASCII මරණ ගේන්නත් ඕනි, මිනිය බලන්න යන්නත් ඕනි, ඥාතියනවා ගියස් කරන්නත් ඕනි. නේ සමහරු හුනුත් ගානවා කියලා. මලගයක් වුණාම. එයි ඕගොල්ලෝ නටන්න පටන් ගන්නවා. මෙන්න මේ නැටීම පැවිද්දෙක්ට නැහැ. ආයුධ ටික මුවාත් කරගෙන ඉන්න පැවිද්දා තමන්ගේ මවගේ මලගෙදර ආරංචි වුණත් කල්පනා කරනවා සබ්බං පහය ගමනිය අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය හැම දිනෙකටම මැරෙන්න වෙනවමයි. අම්මා ජීවත් වෙලා ඉන්නකම් මම අම්මට ධර්මයේ කියලා දුන්නා. දැන් අම්මා මැරිලා. ගෙදර ඥාති ඉන්නවනම් ඒගොල්ලෝ මේ මලගෙදර කරගන්න. මම ගියා කියලා පණෙන්නෙත් නෑ. ඊට වඩා ලස්සන නැද්ද? එදා දවසේ මරණ සති භාවනාව කළා තමන්ගේ අම්මගේ මරණයත් මනසිකාරය කළා දෙයනේ අම්මත් ගියා මාත් මැරෙන්න ඉන්නේ. තව මෙතන ඉන්න හැමෝමත් මැරෙන්න ඉන්නවනි කියලා කල්පනා කරලා මරණ සතිය වැඩිමින් ඇති කරගත්තු ප්‍රඥාවෙන් අම්මට පින් අනුමෝදන් කරලා සංඝයා වහන්සේලාට ගිලන්පසකක් හරි හදලා දීලා සංඝයා වහන්සේලාට පිණ්ඩපාති ගිහලා පිණ්ඩපාති දානීය පූජා කරලා දානමය පින්කමක් කරලා අම්මට පින් අනුමෝදන් කරන එක නෙමෙයිද කරන්න ඕනේ. මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවය කරන KG රංජනී මෙනවිය. එතුමියගේ අරමුණ වන්නේ මේ ආත්ම භාවයේදී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් සුජීවත්ව වාසය කරන ගම්පහ ඉදිගොල්ල පදිංචි MK සෝමාවතී මෑණියන්ට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වෙන මෙම ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා ඊශ්‍රායලයේ සේවය කරන KG රංජනී මෙනවිය. දේශකයන්න් වහන්සේ තමුත්තේගම ඔරුගලයාය සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුයසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි බුද්ධි ජිනද්වයං ඝාතේසි මරණං කිප්පං කාතුමා දිසකේ කතාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ස්වයම්භූ ඥාණින් අවබෝධ කරගන්න ලෝක යථාර්ථය පිළිබඳව ලෝකයට දේශනා කරලා එලිපෙහෙලි වෙලා තියෙන වෙලාවක පිඟුතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි කියන මාතෘකාව ඔස්සේ විකාශය වෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ සේවය කරන KG රංජනී මෙනවිය විසින් බව සිහිපත් කරලා තියෙනවා. මේ පින්වන්ත මහත්මියගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් සිද්ධ වීමට මේ උතුම් ධර්ම දේශනාව ධර්ම
දානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය ඒකාන්ත පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් සත්වයාට ලැබෙන විශාලම ලාභය ලෙස පහුගිය ධර්මදේශනා දෙකක් ඇතුළෙම සිහිපත් කිරීම කළා. ගිහි ගෙදර අතහැරලා දාලා අභිනිෂ්ක්‍රමණය කරලා පැවිද්දට පත්වෙන කෙනෙක්ට ප්‍රවෘජා ජීවිතය ලබන්න පුළුවන් සතුට, සනීපය, සුවය පිළිබඳව. පින්වත්නි, මේ පැවිද්දා ගැන කියනකොට පහුගිය ධර්මදේශනා දෙක ඇතුළෙම ඔය පිංගුතුල දකින්න ඇති මම ටිකක් භෞතිකව තමයි පැවිද්දා පිළිබඳව වර්ණනා කිරීම කළේ. හැබැයි ප්‍රායෝගික ජීවිතයෙන් පැවිද්ද පිළිබඳව කල්පනා කරලා බැලුවොත් අපි පැවිදි ජීවිතේ අනුගත වෙලා ඉන්න නිසා ඒ අනුගත ජීවිතෙන් අපි ලබන සතුට පිළිබඳව ඔබට කිව්වොත් ඒව වචන කරන්න පිංගුනි ලේසියෙන් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මං හැමදාම කියන්නේ සමහර දවසට හවසට සක්මනට ගියාම සක්මන් මළුවේ ඉඳන්ම කල්පනා වෙනවා මගේ පින්වත්නි, පැවිද්දෙක්ට මේ ජීවිතේ ලැබිලා තියෙන රැකවරණය, ආයුධ ප්‍රමාණය දැන් ඔය පිංගුතුල වගේ නෙමෙයි. පැවිද්දෙක් පිංගුනි ආයුධ ගබඩාවක්. එසේ මෙසේ ආයුධ නෙමෙයි. ඒවා රුසියාවටවත් නැති, ඇමරිකාවටවත් නැති ආයුධ. පිංගුනි පැවිද්දෙක් මෙන්න මේ තමන්ගාව තියෙන ආයුධත් එක්ක, හැබැයි මේ ආයුධයි කියලා කිව්වහම ඔය පිංගුතුල හිතන්න එපා අපි මේ කඩු කිනිසි තියාගෙන තුවක්කුව තියාගෙන ඉන්නවා කියලා. පැවිද්දෙක්ට තියෙනවා විවිධ ආයුධ. මේවට කියන්නේ කර්මස්ථාන කියලා. සාමාන්‍ය වශයෙන් බහුල කොටගෙන වඩන, භාවිත කොටගෙන වඩන දැන් අනිච්ච සංඥා, ඊළඟට දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන, කයානුපස්සන, වයානුපස්සන, ඊළඟට එහෙම ගත්තාම විපරිණාමපස්සනාව, අනිමිත්තානුපස්සනාව, අප්පිනිහිතානුපස්සනාව, ශුන්්‍යතානුපස්සනාව, මේ වගේ විවට්ටානුපස්සනාව වෙනකම්ම වඩන අටලොස් මනසිකාරයක්, අටලොස් භාවනාවක්, අටලොස් විදර්ශනාවක් පැවිද්දෙක්ට තියෙනවා. මෙන්න මේ විදර්ශනාවන්ගෙන් යුක්ත වෙච්ච පැවිද්දා පැවිදි ජීවිතේ ජීවත් වෙන්නේ අසහනයෙන් නෙමෙයි. දැන් ඔය පිංගුතුලට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් කැලේ ගිහිල්ලා මේ හින අමාරු ජීවිතයක් ගත කරනවා, කසාදියක් බැඳ ගන්නත් නැහැ, දරුවෙක් හදා ගන්නත් නැහැ, ගෙයක් දොරක් හදා ගන්නෙත් නැහැ, පුදුම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම එකක් නැහැ. පැවිද්දෙක් ගත කරන පැවිදි ජීවිතය ඇතුලේ පැවිද්දා ලබන තෘප්තිය, පැවිද්දා ලබන සතුට, පැවිද්දා ලබන මානසික සහනය ගිහි පිංගුතුලට කවදාවත් හිතාගන්න පුළුවන් කමක් නැහැ. අපි දකිනවා දැන් අපි ධර්මදේශනාවලට එද්දී වුණත් ගිහි පිංගුතුලට මේවා කියලා දෙද්දි පිංගුවත්නි මේ වගේ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මේක කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවල ගියොත් මේක අසභ්‍ය කතාවක් වෙනවනේ සමහරක් තැන්වලදී. හැබැයි පැවිද්දෙක් කතා කරනකොට මේ ලෝකයේ පිළිබඳව තියෙන යථාර්ථය පිළිබඳව වහන්න නැතුව කතා කරන්න පුළුවන්කම තියෙන නිසා, විවෘතව කතා කරන්න පුළුවන්කම තියෙන නිසා ඇත්තටම මට දැනලා තියෙනවා පැවිද්දෙක් සමග කරන ධර්ම සාකච්ඡාවකුත් ගිහි පිංගුතුල්ල සමග කරන ධර්ම සාකච්ඡාවකුත් අතර විශාල වෙනසක් තිබෙන බව. පැවිද්දත් එක්ක ටිකක් මේ පිළිබඳව ඍජුව කතා කරන්න පුළුවන්. හැබැයි ගිහි පිංගුතුල්ල එක්ක මේවා ගැන එහෙම ඍජුව කතා කරන්න පුළුවන් කමක් නැහැ. උපමා උපමේයන් භාවිතයෙන් අර අපි කියන්නේ සැර අඩු කරලා දෙන්න වෙනවා කියලා. අන්න ඒ වගේ සැර අඩු කරලා සමහරක් තැන්වලදී කතා කරන්න වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ඇත්තටම පැවිද්දෙක් ඒ ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා, ඒ පදනමට ඇවිල්ලා, ඒ තැනට ඇවිල්ලා, ඒ තත්වයට ඇවිල්ලා තේරුම් ගත යුතු ධර්ම ගිහි පින්වතෙක් කොහොමද ගිහි ගෙදර ඉඳන් තේරුම් ගන්න කියන කාරණා. මේ උදාහරණයක් විදිහට පින්වත්නි පැවිද්දා කවදාවත් මේ ඇහැ හරහා සතුටු වෙන්න හදන්නේ නැහැ. කන හරහා සතුටු වෙන්න හදන්නේ නැහැ. නාසය දිව ශරීරය හරහා පැවිද්ද සතුටු වෙන්න හදන්නේ නැහැ. ඒකට පැවිද්දට රූපවාහිනී නෑ, පැවිද්ද පත්‍ර බලන්නේ නෑ, ඊළඟට මියුසිකල් අහන්න යන්නේ නෑ, වෙඩින්ස් වලට යන්නේ නෑ, පාටිස් වලට යන්නේ නැහැ නේ. මලගයකට ගියත් ඔය පිංගුතුල වගේ කැරම් ගගහ හොමි ගගහ ඉන්නේ නෑ. එතනත් ධර්මයේ මනසිකාරය කරලා, ධර්මයෙන් අනුශාසනා කරලා, ධර්මයෙන් අවවාද කරලා, ධර්මයේ ප්‍රත්‍යවේක්ෂා කරලා එනවා මිසක් ඔය පිංගුතුල මලගෙදර ගියාමනේ පාන් කාලා, කැරම් ගහලා, ඕමියතක් ගහලා එහෙමනේ. පැවිද්දෙක් එහෙමනේ. මෙන්න මේ වගේ වෙනස්කම් ඇති වෙන්නේ පැවිද්දට. පැවිද්දා ගාව තියෙන ආයුධ මේක හොඳට මතක තියාගන්න. පැවිද්දා ගාව තියෙන ආයුධ කැලේ ඇතුලේදී වනගත ජීවිතයේදී පැවිද්දා නිතර මුහත් කරගන්නවා. මොනවද කරන්නේ? නිතර මුහත් කරගන්නවා. පින්වත්නි මෙහෙම කියන්න ගත්තොත් බොහෝ විශාල ප්‍රමාණයක් තියෙනවා පැවිද්දට පිහිට පිණිස රැකවරණිය පිණිස පවතින. නමුත් මේ ධර්ම දේශනාවේදී මම ඔබට කියලා දෙන්නම්. පැවිද්දෙක් මේ තමන් භාවිත කරන ආයුධ භාවිතා කරලා කැලේ ඇතුළේදී මේවා මුහත් තියා ගත්තාම කෙලෙස් සතුරට එන්න තියා කෙලෙස් සතුරට නැගිටින්නවත් බැරි වෙන්න පහර දෙන ආකාරය. පින්වත්නි මෙන්න මේ කෙලෙස් සතුරා මර්ධනය කිරීමෙන් ඇහැ හරහා රූප පෙන්වීමට තියෙන ආශාව මර්ධනය වෙනවා. කන හරහා ශබ්ද ඇස්වීමට තියෙන ආශාව මර්ධනය වෙනවා. නාසය දිව ශරීරය හරහා ශරීරයට විවිධාකාර කාමුක සැපයන් භෞතික සැපයන් දීමේ ආශාව මර්ධනය වෙනවා. අන්නේ මර්ධනය වීම තුල මේ බලන්න මේ ආශාව මර්ධනය වීම තුල පැවිද්දෙක්ගේ ඇතුලේ උපදින සැනසීම,
පැවිද්දෙක්ගේ ඇතුලේ උපදින සතුට මෙන්න මේක පින්වත්නි ආමිෂයෙන් තොර සතුටක්. දැන් ওই පින්වතුලට සතුට වෙන්න රූප එපයි. අම්මා ඕනි, තාත්තා ඕනි, අක්කා ඕනි, නංගි ඕනි, දුව ඕනි, පුතා ඕනි, හස්බන්ඩ් ඕනි, වයිෆ් ඕනි, ගෙවල් ඕනි, යාන ඕනි, වහන ඕනි. ආමිසයි. ආමිසය නිසා සතුට වෙන ඇත්තට ලැබෙන දුක තමයි, විපාකය තමයි තමන් ආශා කරන ආමිසය නැති වෙනකොට. ඒ කියන්නේ දැන් අම්මා කියලා හිතන්නකෝ, අම්මා නිසා සතුට වෙන කෙනෙක් අම්මා මැරෙනකොට, අම්මා වෙනස් වෙනකොට, අම්මා ගහනකොට, අම්මා බනිනකොට, අම්මාගේ ජීවන චක්‍රය අනිත් පැත්ත හැරෙනකොට ඒ ආමිෂය වෙනස් වීම තුළ ආමිෂයෙන් සතුට උපදවාගත්තු සත්වයාට ඒ සතුටත් වෙනස් වීම කියන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යමෙක් ආමිෂමය සතුටක් ලබනවා නම් පිටින්ද අම්මා කියන කෙනා මැරෙන්න ඉන්න කෙනෙක්. ගෙවල් දොරවල් කියනේව නැති වෙන්න තියෙන ඒවා. අම්මලා කියන අය වෙනස් වෙන්න ඉන්න අය. ඒගොල්ලෝ නිසා කෙනෙක් සතුට උපදවාගෙන ඉන්නවා නම් අරගොල්ලන්ගේ වෙනස් වීම තුළ මේ අයටත් සිද්ධ වෙනවා සතුටේ වෙනස්කම් ඇති කරගන්න. ඒ නිසා ආමිෂමේ සතුට කියන්නේ හරිම తాවකාලික ණයට ඉල්ලගත් එකක් වගේ. සුපිනූපමාකාම සිහිනයක් දකින්නවා වගේ. හීනයක් දකින්න. ඒ හීනෙන් නැගිටිච්ච වෙලාවට ඔය මුකුත් කෝලම් නැහැ. හැබැයි පැවිද්දෙක් මේක දැකලා මේක දැනගෙන ආමිෂමය වශයෙන් සතුටු වෙන්න තියෙන අවස්ථාව අතහැරලා ආමිෂයෙන් තොරව දැන් සතුට ඇති වෙන්න පිඟඳි හිතේනේ. ඔය පිඟුතුල හොඳට බලන්න. ඇහෙන් රූප පෙන්නුවට, කනින් ශබ්ද ඇසුවට, නාසයෙන් දිවෙන් ශරීරයෙන් වර්ණ ගන්ධ ඒවා පෙන්නුවට සතුට උපදින්නේ කොහේද? දැන් ඇහි සතුට උපදිනවද? කනේ සතුට උපදිනවද? නහය සතුට උපදිනවද? දිවේ සතුට උපදිනවද? නැහැ. ඔය ඉන්ද්‍රියයන් හරහා ඕක දොරවල්. ඔය ඉන්ද්‍රියයන් හරහා ආරම්මන ඇතුළට ගෙනල්ලා අපි සතුට උපදවා ගන්න හදන්නේ අපේ හිතේ. සිත සතුටු කිරීමේ යුද්ධයක චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නකෝ. සිත කියන එකම ධර්මය සතුටු කිරීමේ උත්සාහයක සත්වයා ඇහැ හරහා, කන හරහා, දිවනාසය හරහා පොරයක ඉන්නවා. දැන් ඔගොල්ලෝ සතුටු කරන්නේ හිතනේ. පැවිද්ද සතුටු කරන්නේත් හිත. හැබැයි ඒ ඔබ සතුටු කරනවා වගේ ඇහැ හරහා නෙමෙයි. අන්න ඒකයි. කන හරහා නෙමෙයි. දිව ශරීරය හරහා නෙමෙයි. පැවිද්දා හිත සතුටු කරන්නේ සිත හරහාම මිසක් ඉන්ද්‍රියයන් භාවිතා කරලා නෙමෙයි. ඒ සිත හරහා සතුටු කරද්දිත් දැන් ওই පිඟුතුලත් සිත හරහා මේක සතුටු කරන වෙලාවක් තියෙනවා. ද රැයට ඇඳට ගියාම දවසේම වෙච්ච සිදුවීම් කල්පනා කරලා ආදරේ කරපු අය කියන කතා, ආදරේ කරපු අය කියපු කතා, ඊළඟට තමන්ගේ බල්ල හැසිරිච්ච විදිය, පූස හැසිරිච්ච විදිය, ගෙවල් දොරවල් වල ඥාති හැසිරිච්ච විදිය මේවා ඔක්කොම කල්පනා කරලා රැයටත් කාමයන්ම මනසින් අනුභව කරමින් සතුටු වෙන්නේ කාමයන්ම අනුභව කරන නිසා. දැන් තේරෙනවද ඔබට? ඔබේ ඇහැ හරහා සතුටු වෙන ක්‍රමවේදයක් වැරදි. ඇයි ඒ වගේ කාමයන් අස්තීරයි. ඒ කාමයන් දුකයි. ඒ කාමයන් ගඳයි. ඒ කාමයන් පිළිකුල්. පිළිකුල් දේවල් මත සතුටු වෙන්න අනේ මන් දන්නේ. ඌරන්ට නම් පුළු. කපුටන්ට නම් පුළුවන් කුණුත් එක්ක සතුටු වෙන්න. මිනිස්සු කොහොමද මේකත් එක්ක සතුටු වෙන්නේ? ඊට පස්සේ හීනෙන් ඇඳට ගිහිල්ලා හීනෙනුත් ඔබට පේන්නේ සොයිප් පැදෙනවා නම්, ගෙවල් හදාගත්තු ඒවා නම්, බැංකුවේ ලෝන් එක පාස් වෙච්ච එකක් නම්, කාර් එක වෙනස් වෙලා අලුත් කාර් එකක් ගෙනාපු එකක් නම් ඔබ හිතෙන් සතුටු වෙන්න හදන්නේ හිත හරහා අර කාම වස්තු අරමුණු කර කර, කුණු අරමුණු කර කර සතුටු වෙන ඌරන් වගේ, කුණු අරමුණු කර කර සතුටු වෙන කපුටන් වගේ මිනිස්සයන් කුණු අරමුණු කර කර සතුටු වෙනවා කියන එක ඔබ පිළිගන්න. පැවිද්ද එහෙම නැහැ. පැවිද්ද පින්වත්නි සතුටු වෙන්නේ සංස්කාරවල ස්වභාවය දැකලා. මේක ටිකක් අමාරුයි. කෙනෙකුට ලේසියෙන් ඇති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. නේ දැන් තව තියෙනවා මේකේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා, යතහ භූත ඥාන දස්සන, ආදීනවානුපස්සනා, පටිසංකානුපස්සනා, විවට්ඨානුපස්සනා නේද? සංකාරූපේක්ඛා ඥානියත්, අනුලෝම ඥානියත් ගැන අර්ථ ගන්නවනේ. මේ වගේ ආයුධ භාවිතා කරලා පැවිද්දා කරන්නේ සංසාරයේ තියෙන මේ සංසාර දුක තේරුම් අරගෙන ස්කන්ධයන්ගේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න. පින්වත්නි මේ බලන්න, අපිට ඉන්න අම්මලා තාත්තලා. අපේ අම්මා කෙනෙක් කෙනා ගන්න. අපේ අම්මා මැරෙන්නම ඉන්න කෙනෙක්ද නැද්ද? නේද? යා ඉපදුනේම උප්පත්තියා සහේ වේද මරණං ආගතං සදා. ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාව ඒකනේ. සුවසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි බුද්ධේ ජිනද්වයන් ගහතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා. මේ අපි නෙමේ බුදුහාමුදුරුවන්වත් අරගෙනයි මේ කල්පනාව අපි කරන්නේ. බුදුරජාණන් වහන්සේත් පිරිණිවුණ නම්, පසේ බුදුරජාණන් වහන්සේලාත් පිරිණිවිලා ගියා නම්, ආනන්ද නන්ද රාහුල වැනි මහ උතුමන් වහන්සේලාත් පිරිණිවිලා ගියා නම් කාතුමාදිසකේ කතා. අපි ගැන කවර කතාද? අන්න අම්මගේ දිහා බලනවා මෙහෙම. තාත්තගේ දිහා බලනවා මෙහෙම. පැවිද්ද මේක බැලුවට පස්සේ පැවිද්දගේ හිත අල්ලන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙවත් නෑ. ඇයි?
ඔන්න ගෙදර ඉන්න ගමන් දැන් ওই පිංගුතුලටයි අපිටයි කෝල් දෙකක් එකපාර එනවා මේ අම්මා මැරුණා කියලා. හරිද? අම්මා මැරුණා කියලා කෝල් එකක් ආවහම දැන් ওই පිංගුතුල ඕකට නටනවනේ. ඇත්තම කතාව. ඕගලන්ට දේපල මතක් වෙනවා. ඊට පස්සේ අවසන් කැමැත්ත මතක් වෙනවා. ෆික්ස් ඩිපොසිට් එක මතක් වෙනවා අම්මගේ. පෙන්ෂන් එක හදාගන්න ලියකේවිලි ටික මතක් වෙනවා. ඒ ASCII මරණ ගේන්නත් ඕනි, මිනිය බලන්න යන්නත් ඕනි, ඥාතියනවා ගේස් කරන්නත් ඕනි. නේ සමහරු හුනුත් ගන්නවා කියලා. මලගයක් වුණාම. ඇයි? පාටි එකක් ගන්නද? කෙනෙක් මැරිලා වලදාන්න යන්නේ හුණු ගාන්නේ. ඔයගොල්ලෝ නටන්න පටන් ගන්නවා. මෙන්න මේ නැටීම පැවිද්දෙක්ට නැහැ. හදේසියවත් වනගත වෙලා ඉන්න පැවිද්දෙක්ට මේ ආයුධ වඩලා නිකන් මේ ආයුධ ළඟ තියාගෙන සාක්කුවේ දාන් ඉන්න පැවිද්දන්ට නෙමෙයි. මේ ආයුධ කැලෑව ඇතුලේ මුහත් කරලා නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, කය, පය, විපරිණාම, අනිමිත්ත, අපනිහිත ආදී ආයුධ ටික මුහත් කරගෙන ඉන්න පැවිද්දා තමන්ගේ මවගේ මලගෙදර ආරංචි වුණත් කල්පනා කරනවා සබ්බං පහය ගමනීය අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය හැම දිනෙකටම මැරෙන්න වෙනවමයි. අම්මා ජීවත් වෙලා ඉන්නකම් මං අම්මට ධර්මයේ දුන්නානේ. අම්මා ජීවත් වෙලා ඉන්නකම් මං අම්මට ධර්මයේ කියලා දුන්නා. දැන් අම්මා මැරිලා. ගෙදර ඥාති ඉන්නවනම් ඒගොල්ලෝ මේ මලගෙදර කරගනි. මං ගියා කියලා පණෙන්නෙත් නෑ. මං ගියා කියලා දැන් පිංගුතුල නිකන් හිතන්නකො ඔතන්ට ගිහිල්ලා අඬලා දොඩලා වැළපෙන එක වීරකමක් නෙමෙයි. ඊට වඩා ලස්සන නැද්ද? එදා දවසේ මරණ සති භාවනාව කළා තමන්ගේ අම්මගේ මරණයත් මනසිකාරය කළා දෙයියනේ අම්මත් ගියා මාත් මැරෙන්න ඉන්නේ. තව මෙතන ඉන්න හැමෝමත් මැරෙන්න ඉන්නවනි කියලා කල්පනා කරලා මරණ සතිය වැඩිමින් ඇති කරගත්තු ප්‍රඥාවෙන් අම්මට පින් අනුමෝදන් කරලා සංඝයා වහන්සේලාට ගිලන්පසකක් හරි හදලා දීලා සංඝයා වහන්සේලාට පිණ්ඩපාති ගිහිල්ලා පිණ්ඩපාති දානීය පූජා කරලා දානමය පින්කමක් කරලා අම්මට පින් අනුමෝදන් කරන එක නෙමෙයිද කරන්න ඕනේ. දැන් අරහි ගියාම ඔය මුකුත් තියෙනවා. ඥාතියනවා කතා කරනවා ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනි. කොහමද හාමුදුරනේ දැන් කොයි කැලේද ඉන්නේ මොකද කරන්නේ? ඇයි මහාන වුනේ? එන්න හිතෙන්නේ නැද්ද? අපේ ගෙදර බණක් තියෙනවා එන්න බැයිද ඔන්න ඔය වගේ කෝලම් ගොඩකට අහුවෙන්න වෙනවා එළියට ගියාම. හැබැයි මෙන්න මේ නිස්කාරණේ ජීවිතේ අපතේ යවා ගන්න නැතුව සත්‍ය දැකලා ජීවිතේ ජීවත් වෙන පැවිද්දට ලැබෙන වාසිය නම් ලැබෙන ලාභය නම් ලැබෙන සැනසීම නම් ලැබෙන සැපය නම් ඒක පිඟඳි ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා පැවිද්දට පත්වීම තුළ බුදුරජාණන් වහන්සේ අලබ්බනීයට්ඨාන කියන සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි නුඹලා පැවිද්දට පත් වුණාට පස්සේ පැවිද්දෙන් විතරක් ජීවිතේ කෙලවර කරගන්න එපා. ඒ කියන්නේ මහානකමින් දැන් සිවුරයි මේ ඔළුවයි විතරක් නෙමෙයිනේ පැවිද්දෙක් ඉතුරු වෙන්න ඕනි. දැන් සමහර වෙලාවට පැවිදි වුණාට පස්සේ පින්වත්නි මේ දැන් ගිහි ගෙදරදී නම් මොනවා හරි තියෙන පැවිදි වුණාට පස්සේ ඉතුරු වෙන්නේ සිවුරයි කොණ්ඩේ නැති ඔළුවකුයි විතරයි. එහෙම බෑ. සිවුරයි ඔළුවයි කියන එක කඩින් වුණත් හදා ගන්න පුළුවන්. පැවිද්දෙක් උපදවා ගත යුතු මොහත් කරගත යුතු මේ ආයුධ පිළිබඳව අවධානය යොමු කළේ නැත්තම් ඔබට තේරෙනවා නේද දැන් මම මේ කියන්නේ මෙන්න මේ වාගෙන් උපදින සතුට මත පැවිද්දෙක් පින්වත්නි පුදුම සහනයකින් ජීවිතේ ජීවත් වෙනවා. පැවිද්දෙක් පුදුම සතුටකින් ජීවිතේ ජීවත් වෙන උන්වහන්සේලාට කර්මයක් රැස් වෙන්න තියෙන අවකාශය අඩුයි අකුසල කර්මයක්. උන්වහන්සේලාට කුසල් කරගන්න තියෙන අවකාශය වැඩි. බුද්ධ පූජා කරන්න පුළුවන්, ගිලම්පස හදලා පූජා කරන්න පුළුවන්, දර්ශනීය වෙන්නේ සංඝයාව, වතක් පිළිවෙතක් කරොත් අතුපතු ගෑවොත් සංඝයාගේ ස්ථානයක් බලන්නකො රැස් වෙන කුසල්. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කියන කර්මය ඥාත්‍යා කරගෙන යන සසරේ පිළිසරණක් තියෙනව නේද කියලා සතුටු වෙන්න පුළුවන් හිතක් පැවිද්දට තියෙන. ගිහි ජීවිතේ කොච්චර ජීවත් වුණත් වැඩක් නැහැ නේ පින්වත්නි. මම මේ කියන්නේ මේ ධර්මදේශනා ටික පැවිද්දව මුල් කරගෙන පටන් ගත්ත නිසා මම මේ ටික කියලා දෙන්න. ගිහි ජීවිතේදී මේක ගලපගන්නේ කොහොමද කියලා ඊට පස්සේ කියලා දෙන්න. මේක අබිනිෂ්ක්‍රමණයට කාලේ. මේ කාලේ කාමයන්ගේ මුලා වෙලා ඉන්න එපා. මේ කාලේ කාමයන්ගේ මුලා වෙලා හිටියොත් ඒ කාමයන්ගේ මුලා වීම තුළ ඔබට සිද්ධ වෙන පාඩුව වහගන්න, ඔබට සිද්ධ වෙන අලාභය වසා ගන්න සංසාර ජීවිතයේ කිසිම දවසක ඔබට අවස්ථාවක් නොවේවි. මේ අබිනිෂ්ක්‍රමණයට සුදුසුම කාලයයි. මේ කාලය ඇතුළත මේකෙන් ප්‍රයෝජනය ගන්න. එනිසා පින්වත්නි මේ කතාව ඇතුලේ ඔබ දැනගත යුතු ආයුධ පිළිබඳව මේ කියලා දෙන්න හදන්නේ. පැවිද්දෙක් මේ ආයුධ නිතර වනගත ජීවිතය තුළ මුවහත් කරමින් ලබන සතුට පිළිබඳව කියලා දෙන්න. සාමාන්‍යයෙන් සත්වයකට ලෝකයේ ඇතිවෙද්දී ඇතිවෙන සංඥා 18ක් තියෙනවා. කියන්නේ මේවා විපරීත සංඥා. ඒ සංඥා 18 ඇතුලේ සත්වයා මුලා වෙනවා. නිකන් නාමිකව කියාගෙන යන්න. නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව, නන්දිය, රාගය, සමුදය, ආදානය, ඝන සංඥාව, ආයුහණය, දුව සංඥාව, නිමිත්ත සංඥාව, පනිදිය, අබිනිවේෂය,
සාරාදාන අබිනිවේශය, සම්මෝහ අබිනිවේශය, ආලය අබිනිවේශය, අපපටි සංකා, සංයෝග අබිනිවේශය කියන මෙන්න මේ 18 සත්වයක්ව ලෝකේ මුලා කරද්දී පැවිද්දෙක් මෙන්න මේ විපරීත සංඥා 18 දුරු කරන්න. මෙන්න මේ වැරදි සංඥා 18 දුරු කරන්න. කැලේකට වැදිලා විපස්සනා 18ක් වඩනවා. ඒ විපස්සනා 18ට කියනවා අට්ඨාරස විපස්සනාව කියලා. පින්වත්නි, පැවිද්දෙක් ගාව තියෙන ආයුධ වලින් ප්‍රබලම ආයුධ තමයි මෙන්න මේ අට්ඨාරස විපස්සනාව කියන විපස්සනා 18. ක්‍රමයෙන් පෙර කියූ සංඥා 18ේම ප්‍රතිවිරුද්ධව. කියන්නේ මේ සංඥාවන් මර්ධනය කළ වර්ධනය කරගත යුතු සංඥා 18 තමයි මේ කියන අට්ඨාරස විපස්සනාව නැත්තම් විපස්සනා භාවනා 18. ක්‍රමයෙන් කියනවා නම් නිත්‍ය සංඥාවට අනිත්‍ය සංඥාව, සුඛ සංඥාවට දුක්ඛ සංඥාව දුක්ඛානුපස්සනාව, ආත්ම සංඥාවට අනාත්මානුපස්සනාව, නන්දියට නිබ්බිදානුපස්සනාව, රාගයට විරාගානුපස්සනාව, සමුදයට නිරෝධානුපස්සනාව, ආදානියට පටිනිස්සග්ගානුපස්සනාව, ඝන සංඥාවට කයානුපස්සනාව, ආයහනයට වයානුපස්සනාව, දෝව සංඥාවට විපරිණාමානුපස්සනාව, නිමිත්ත සංඥාවට අනිමිත්තානුපස්සනාව, පණිදියට අපනිහිතානුපස්සනාව, අබිනිවේශයට ශුන්්‍යතානුපස්සනාව, සාරාදාන අබිනිවේශයට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව, සම්මෝහ අබිනිවේශයට යථාභූත ඥාන දස්සනය, ආලේ අබිනිවේශයට ආදීනවානුපස්සනාව, අපපටි සංකාවට පටිසංකානුපස්සනාව, සංයෝග අබිනිවේශයට විවට්ඨානුපස්සනාව කියන මෙන්න මේ විපස්සනා 18 වර්ධනය කරනවා. අර කියන සංඥා 18 දුරු කළා දාන්න. දැන් බලන්න ඔබට මම මේක කියද්දි ඔබ මේවා ගැන දන්නවවද්ද කියලා නේ. ඔය පින්වතුන්ලා දන්නව ඇති මේකෙන් මට විශ්වාසයි අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව. ඒකත් හරියට නම් දන්නේ නැහැ. එනිසා පැවිද්දෙක් භාවිත කරන මෙන්න මේ සංඥාවන් 18 දුරු කර ගැනීම පිණිස භාවිත කරන විපස්සනා 18 පිළිබඳව මේ ධර්මදේශනා දෙකකින් හෝ තුනකින් ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා. පළවෙනි එක තමයි අනිත්‍ය සංඥාව කියන එක. අනිච්චානුපස්සනාව. මේක වඩන්නේ නිත්‍ය සංඥාව කියන වැරදි සංඥාව දුරු කරගන්න අනිච්චානුපස්සනාව කියන විපස්සනාව වඩනවා. අනිත්‍යයි කියලා කියන්නේ සිහිපත් කරනවා විසුද්ධි මාර්ගයේ විශේෂයෙන්ම අනිච්ඡන්ති කන්ද පංචකං කස්මා. අනිත්‍ය කියලා කියන්නේ ස්කන්ධ පහටයි. කුමක් හේින්දයක්? කස්මා කියන්නේ ඒකයි. කුමක් හේින්ද? උප්පාද වයඤ්ඤත්ත භාවේන හුත්වා අභාවතෝවා උප්පාද වයඤාතත්තං අනිච්ච ලක්ඛණං හුත්වා අභාව සංඛහතෝවා ආකාර විකාරෝ. සිහිපත් කරන්නේ මොකක්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ ස්කන්ධ පහට? ඇයි? විනාශ වෙන ස්වභාවය නැත්තම් අන්‍යතාත්වය කියන ස්වභාව සහිතව, කියන්නේ නැවත නැවත වෙනස් වෙනවා කියන ස්වභාව සහිතව ඇති වෙලා නැති වෙලා යන බැවින් මේකට කියනවා, මේ විකාර ස්වභාවයට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. ලක්ෂණය කියලා කියන්නේ පින්වත්නි, දැන් ওই පින්වතුන්ලා හිතන්න නිතර නිතර වියෝවීම, දුරු වීම සිදුවෙමින් පවතිනවා නම් යම් දෙයක ඒ නිතර නිතර නැතිවීම, විකාරයට පත්වීම කියන එක ධර්මතාවයක්. ඒ ඇති වෙන, දිරණ, නැති වෙන ස්වභාවය නිකන් වැටහෙන එකක් නෙමෙයි. ඒක වැටහෙන්නේ මානසිකාර්ය කරලා, මානසිකාර්යයට වැටහෙන්නේ නැති වෙන ලක්ෂණය. අන්න ඒ නිසා මේකට කියනවා ලක්ෂණය කියලා. මේ ලක්ෂණය කුමක්ද? ඇතිවීම සමගම නැති වී යන ලක්ෂණයක් නිසා, විනාශ වෙලා යන ලක්ෂණයක් නිසා මේකට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. තේරුණානි? මේ අනිත්‍ය ලක්ෂණය වඩද්දී සිහිපත් කරන්නේ ඒතේන වාකාරේන අට්ඨත්වා කනභංගේන භේදෝ ඉතියත්තෝ. ඒ ආකාරයෙන්ම නොපිහිටා ෂණ මාත්‍ර ලෙස බිඳීමෙන් සිද්ධ වෙන බිඳීමේ අර්ථයෙන් තමයි අනිච්චානුපස්සනාව කියලා කියන්නේ. තස්සා අනිච්චතාය වශයෙන් අනිච්ඡන්ති අනුපස්සනා. මෙන්න මේ ආකාරයෙන් පංචස්කන්ධය ෂණ මාත්‍ර ලෙස බිඳි බිඳි යනවා කියලා කල්පනා කරන, අනිත්‍යයි කියලා නැවත නැවත නුවණින් සලකා බැලීමට කියනවා. ඒ පිළිබඳව අනුපස්සනාව කරනවා, නැත්නම් නුවණින් සලකා බලනවා, අනිත්‍යයි කියලා කල්පනා කරනවා කියලා. මේ අනිත්‍ය ලක්ෂණයට කියන තව ලස්සන නමක් තියෙනවා පින්වත්නි, මේ වුට්ටානගාමිනී විපස්සනාව කියලා. වුට්ටානගාමිනී විපස්සනාව කියලා කියන්නේ දැන් පින්වත්නි මේ ත්‍රිලක්ෂණීය තියෙනවා. දැන් ඔකට ලස්සන උපමාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් යෝපන අනිච්ඡන් දුක්ඛ මනත්තාති තේනිලක්කනානි සල්ලේක්කති තස්ස පංචක්කන්ධා කණ්ඨේ බද්ද කුණපං වියහොන්ති කියනවා. යම් කෙනෙක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය මානසිකාරය කොට බලයිනම් නම්, සල්ලේක්කති කියන්නේ ඒකයි, මෙනෙහි කොට බලයිනම් තස්ස පංචක්කන්ධා, එන්නේ මානසිකාරය කරන කෙනාට
පංචස්කන්ධය කියන එක කණ්ඨේ බද්ද කුණපංගිය හොත්ති. තමන්ගේ බෙල්ලේ බැඳ සර්ප කුණක් වගේ. දැන් ඔය පිංගුතුලගේ බෙල්ලේ මැරිච්ච සර්පෙක්ව ගැට ගැහුවොත්. ඔයගලන්ට කොහොමද දැනෙන්නේ? ඔයගොල්ලෝ ඒකට කැමති නේ. අන්න ඒ වගේ යම් කෙනෙක් සංස්කාර ධර්මයන් අරමුණු කිරීමෙන්ම පහළ වෙන ඥානයෙන් සංස්කාරයන්ගේ සංකාරතෝ වුට්ටාති කියලා කියනවා. අන්න ඒකට කියනවා වුට්ටානගාමිනී විපස්සනාව කියලා. මේ සංස්කාරයන්ගෙන් නැගී සිටින්නේ කොයි ආකාරයෙන්ද? උපමාකාරයෙන් දක්වනවා. පත්තං කිනිතු කාමෝ ඒකෝ බික්කු. පාත්‍රයක් මිලදී ගන්න කැමති එක භික්ෂුවක් පත්ත වාණිජේන පත්තං ආබතං දිස්වා. පාත්‍ර විකුණන කෙනෙක් පාත්‍ර වෙලෙන්දෙක් පාත්‍රයක් අරගෙන එනවා දැකලා ඒ පාත්‍රයට සතුටු වෙලා සල්ලි දීලා ගන්නවයි කියලා හිතලා චින්තේත්වා විමසා බලනුයේ විමංසමානෝ. එහෙමයි කියලා තින්නේ. දැන් පාත්‍රය හොයලා බලනවා කොහොමද කියලා. එතකොට දකින්නවා පාත්‍රයේ පළුදු 3ක් තියෙන බව. එහෙම පළුදු 3ක් තියෙනවා කියලා දැක්කහම ඔය පිංගුතුල්ලා දැන් ඔය පිංගුතුල්ලා එතන ඔය පිංගුතුල්ලා යනවා පාත්‍රයක් ගන්න. ගන්නකොට පාත්‍රයක් තියෙනවා ඔක හිල් 3ක් තියෙනවා. ඔය පිංගුතුල්ලා අකමැති වෙන්නේ හිල් 3ටද පාත්‍රයටද? නේ දැන් ඔය පිංගුතුල්ලා අකමැති වෙන්නේ හිල් 3ට නෙමෙයිනේ. හිල් 3 කමක් නැහැ. පාත්‍රේනේ අපිට මෙතනදී වඩා වැදගත්. පාත්‍රයේ හිල් 3ක් තියෙනව නම් හිල් 3ට නෙමෙයි අපි පාත්‍රයට අකමැති වගේ සංස්කාර දැකලා ත්‍රිලක්ෂණයන් දැකලා තීනි ලක්කනානි සල්ලේකත්වා සංකාරේසු නිරාලයේ සංස්කාරයන් වලට අකමැත් උපදවාගෙන සංස්කාර ධර්මයන් අරමුණු කිරීමෙන්ම ලබන්නා වූ ඥානේන විපස්සනා ඥානයෙන් කියනවා සංකාරතෝ වුට්ඨාතිති. ඒ ඥානයෙන් යා සංස්කාර වලින් නැකිලා හිටන. පිටින් මෙන්න මේ වගේ ලෝකයේ පවතින මේ ස්කන්ධ පිළිබඳව වූ කතාව තේරුම් ගත්තාම ලෝකයේ පවතින මේ ස්කන්ධ පිළිබඳව යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් ගත්තාම ඔබ අකමැති වෙන්නේ අනිත්‍යට දුකට අනාත්මයට නෙමෙයි. ඔබ අකමැති වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තියෙන මේ ස්කන්ධ පහටමයි. ඉතින් රෙදිපටක් මෙලදී ගන්න උපමාවක් බලන්න. රෙදිපටක් මෙලදී ගන්න ගියත් ඒ රෙද්ද මොකක් හරි චූටි හිලක් තිබ්බොත් ඔය පින්වතුල අකමැති වෙන්නේ ඒ මුළු සාරියටම මිසක් ඒ රෙද්දටම මිසක් ඒ හිලට නෙමෙයි. අන්න ඒ වගේ තමයි මේක. මේ ආකාරයෙන් යම්කිසි කෙනෙක් සංස්කාර පිළිබඳව මානසිකාර්ය මස්තක ප්‍රාප්ත කරගත්තොත් ඒ කියන්නේ සංකාරූපේක්ඛාව සහ අනුලෝම ඥානීය කියන එක තමයි මේකේ කෙලවර තියෙන්නේ. ඊට මෙහා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි ආදීයේදී ඇති කරගන්නු ඥානය ඒ කියන්නේ මේ නාම රූප ධර්මතාවයන්ගේ ස්වභාව ලක්ෂණ වශයෙන් දැකලා ඇති කරගන්නු අනිත්‍ය ලක්ෂණය කියන එක යම් කෙනෙක් තේරුම් ගත්ත දාට එයාට පින්වත්නි මේ ස්කන්ධ පහ දැනෙන්නේ හරියටම අන්න උපමාව බෙල්ලේ බැඳ සර්ප කුණක් වගේ. ඒ නිසා පින්වත්නි මේක විනිවිද දකින්න පටිවිද්ධානි කියලා කියනවා. විනිවිද දකින්න ඥානයෙන් යුක්ත වෙච්ච කෙනාට වුට්ටාන ගාමිනී විපස්සනාව මේ සංස්කාරයන්ගෙන් නැගී සිටීමේ විපස්සනාව වැඩෙනවයි කියන එක සිහිපත් කරලා තියෙනවා. මේ තමයි භික්ෂුවක් තමන්ගේ ප්‍රවෘජා ජීවිතයේ පුරුදු කරන පළවෙනි ආයුධය. බලන්නනේ සංස්කාරයන් තමන්ගේ එක ආයුධයයි මේ එකයි කිව්වේ. සංස්කාරයන් බෙල්ලේ බැඳපු සර්පකුණක් වගේ දකින්න තරම් රුප්පනාදී ලක්ෂණ රූපේ මනසිකාර්ය කරලා චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙන සිත චිත්තක්ෂණ 17කට සැරයක් අලුත් වෙවි හටගන්න රූප කලාප පිළිබඳව අනිත්‍ය විදිහට දැකලා දුක්ඛානුපස්සනාවත් මෙහෙම්මම ගන්නකො දුකත් මේ විදිහටම දැකලා දුක ගැන මම වෙනම කියලා දෙන්න. මෙන්න මේ ඇති කරගත්ත ඥාණයට කියනවා අනිච්චානුපස්සනාව කියලා. මේක ਸਰව සම්පූර්ණ වශයෙන් කියතොත් සන්තති වශයෙන් පවතින සන්තති ප්‍රඥප්තිය බිඳලා සංස්කාරවල අනිත්‍ය දකින්න ස්වභාවයට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. පින්වත්නි මේවා ගැන වෙනම අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ ආදී දේවල් ගැන මේවා වඩන විදිය ගැන දවසක සම්පූර්ණයෙන්ම ධර්මදේශනා වලින් කියලා දෙන්නම්. මේ එක එක ලක්ෂණ කොහොමද වඩන්නේ මොනවද මේ වගේ වර්ධනීය වීම සඳහා ඇති කරගත යුතු ඥාන කියලා. නැත්තම් මේ 18ම කියන්න වෙලාවක් නැති වෙනවනේ. අදට මේ ආයුධ 18 පිළිබඳව යම් කිසි කෙටි හැඳින්වීමක් විතරක් සිදු කරගෙන යන්නම්. මේ අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා කියන මේවා හරිම වටිනවා. ඒ වටිනාකම නිසාම මේවා ගැන විස්තර කරද්දී වෙනම අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා ගැන වර්ධනීය කරගන්න පුළුවන් ආකාරයට කියලා දීම කියන එක सिद्ध කරන්නම්. ඊළඟට අපි එනවා දුක්ඛානුපස්සනාවට. දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ යද නිච්ඡං තං දුක්ඛං වචනතෝ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. යද නිච්ඡං තං දුක්ඛ. යම් ධර්මයක් අනිත්‍යද එම අනිත්‍ය ධර්මයේ දුකයි. දැන් යම් ධර්මයක් අනිත්‍යද මේක හොඳට තේරුම් ගන්න. ඒ අනිත්‍යතාව කියන ධර්මය දුකක්. පැහැදිලිද? දැන් ඔය පිංගුතුලා හිතන්න එපා මේක කිව්වම සමහරු වරද ගන්නවා. දැන් සමහරු මට ඇහිලා කියනවා
මේ ඔළුව කැක්කුමක් තියලා ඔළුව කැක්කුම අනිත්‍ය වෙනවා. එතකොට ඒක අනිත් සැපයිද දුකයිද කියලා. දැන් ඒ පිංග ඔළුව කැක්කුම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කවුද කිව්වේ ඔළුව කැක්කුම අනිත්‍යයි කියලා? ඔළුව කැක්කුම කියන ධර්මතාවය අනිත්‍ය වෙනව නම් ඒ කියන්නේ එතනින් ලැබෙන සොයත් ආයි අනිත්‍ය වෙනවයි කියන එකනේ. අන්න ඒ අනිත්‍යයි කියන ධර්මතාවය දුක. යද නිච්ඡං තං දුක්ඛ. වචනතෝ ඒ වචනයෙන් තදේව කන්ද පංචකම් මේ පංචස්කන්ධයම දුක්ඛ දුක්ඛ ධර්මයක් බවට පත් වෙනවා. කස්මා ඇයි දන්නවද පින්වත්නි? ඇතිවීම නැතිවීම දෙක අතරක් නොතබා කොච්චර අමාරුවෙන් සකස් කරත් වැඩක් නැහැ. සංකත ධර්මය කියන එකම දුකක්. සංකත කරන ධර්මතාවයන් අපි හදන ධර්මතාවයන් වේගයෙන් නැති වෙලා යනවා කියන එක ඊටත් වඩා මහා දුකක්. මෙන්න මේ ඇති වෙන ධර්මතාවය නැතිවීම කියන එකට පත් වෙලා ඒක පෙළෙන ස්වභාවයට කියනවා දුක්ඛය කියලා. එතකොට මේ දුක්ඛ ලක්ෂණය සාමාන්‍යයෙන් තුන් ආකාරයකින් දක්වලා තියෙනවා. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. ඒකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට ඇතිවෙන කායික චෛතසික දුකක් වන ඉවසන්න බැරි දුක්ඛ වේදනාවන් වලට කියනවා සාමාන්‍ය මිනිස්සු දුකයි කියලා දුක්ඛ දුක්ඛතා කියලා. විපරිණාම දුක්ඛය කියලා කියන්නේ කායික චෛතසික වූ සුඛ වේදනාවේ පෙරලෙන වෙනස් වෙන ස්වභාවයට. ඒ කියන්නේ පිංගදි කිසිම දෙයක් නිට්ටයව පවතින්නේ නැහැ. හැම වේදනාවක්ම නැති වෙලා යනවා. මෙන්න මේකට කියනවා විපරිණාමයටපත් වෙන දුක්ඛය කියලා. සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම නොනිමි බව කියන මෙන්න මේ පටිපීලනාකාර කියන දුකට කියනවා අභින්න පටිපීලනාකාර කියලා කියන්නේ නිතර පෙළෙන දුකට කියනවා සංඛාර දුක්ඛය කියලා. මේ දුක්ඛ ලක්ෂණ තුන අතර සංඛාර දුක්ඛය තමයි පින්වත්නි මෙතනදී අපිට දුක්ඛ ලක්ෂණය කියලා අහුවෙන්නේ. ඒ මොකද ඒක ත්‍රිභූමික සංඛාර සියල්ලහා බැඳී ප්‍රධානව පවතිනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. මොකද තීසු දුක්ඛතාසු සංඛාර දුක්ඛතාව භයාපීනි. තුන්ආකාර වූ දුක්ඛ ලක්ෂණයන්ගේ සංඛාර දුක්ඛ ලක්ෂණයක්ම සියලු සංස්කාරයන් අතර ව්‍යාපෘත වෙනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි යම් කෙනෙක් මේ නාම රූප ධර්මතාවයන් පිළිබඳව කල්පනා කළොත් එයාට පින්වත්නි මේකේ තියෙන මේ සුඛ සංඥාව කියන එක පජහති දුරු කරනවා යා. දුක්ඛතෝ අනුපස්සන්තෝ සුඛ සංඥම් පජහති කියලා කියනවා. යම් කෙනෙක් දුක පිළිබඳව කල්පනා කරනවා නම් එයා සැප සංඥාව දුරු කරලා දාන කෙනෙක් බවට පත් වෙනවා. මේකට කල්පනා කළ යුතු ක්‍රමවේදයන් ගණනාවක් දෙනවා දුක්ඛානුපස්සනාව වෙත් ඒ පිළිබඳවත් නැවත ධර්ම දේශනාවකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන දුක්ඛානුපස්සනාව පිළිබඳවත් විස්තර කරන එක නවත්තනවා පින්වත්නි. ඊළඟට එන තුන්වෙනි අනුපස්සනාව තමයි අනාත්මානුපස්සනාව කියන එක. මේවා පින්වත්නි ඔය පින්වතුන්ලා දන්න නිසා මම මේවා වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මේ වගේ භාවනාව කියලා දෙන කාලයේදී භාවනාව පිළිබඳව අර්ථ විග්‍රහය ටිකක් දීර්ඝ වශයෙන් මම සිද්ධ කරන්නම්. අනාත්මය කියලා කියන්නේ තමා කැමැති පරිදි නොපිහිටන බව එකක්. පාලනය කළ හැකි මමෙක් සත්වයක් පුද්ගලයෙක් නැති බව. මේක තමයි දෙක. ස්වකීය ස්වභාවයන් අනුව ඇතිවෙන නැතිවෙන බව පමණක් සිද්ධ වෙන. ඇත්තරම කර්තෘ කෙනෙක්ගෙන් තොර ක්‍රියාවට පත්වෙන කර්මයක් පමණක් ඇති බව දැක ගන්න ඥාණයට කියනවා අනාත්මානුපස්සනාව කියලා. මේ අනාත්ත කියන්නේ පින්වත්නි දැන් ඔය පින්වතුන්ලා ගන්නකො අත්ත කියන එක ආත්මය කියන එක මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවය ඇතුලේ ආත්ම කියන වචනයට දීලා තියෙන දැන් ඔය රූප සමූහ නාම සමූහ ඊළඟට කාය කයට එහෙම නෙමෙයි. ඒවට නෙමෙයි. රූප නාම ඒවට නෙමෙයි. ඊළඟට සත්වයක් ද්‍රව්‍යයක් සටහනක් කියලා කීමත් ඒක මදිකම. ඇත්ත වශයෙන්ම නම් ස්වාමීකාරයෙක් ඒ කියන්නේ අයිතිකාරයෙක් ඉන්නවා කියලා නිවාසිකාරයෙක් කාරකකාරයෙක් කරන කෙනෙක් ඉන්නවා කියලා පෘථග්ජනයන් කල්පනා කොටගෙන බැඳීගෙන සත්වයක ආත්මයක් විඥානයක් යයි ව්‍යවහාර කරන ආත්ම භාවයට කියනවා අත්ත කියලා. ඔන්න ඔය අත්ත කියන කී විරුද්ධ වචනය තමයි අනත්ත කියලා කියන්නේ. පිටින් මේ බාල පෘථග්ජනයන් මෙහි බැඳී ගන්න ආකාරය පිළිබඳව අපි විසින් ඉදිරියේදී කරුණාකාරණා පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ ආත්මය පංචස්කන්ධය කියන එක ආත්මීය වශයෙන් අල්ලා ගැනීම නාම රූප ධර්මතාවයන් සත්පුද්ගල භාවයෙන් කරන කෙනෙක් ඉන්නවයි කියලා ගැනීම මේකට කියනවා ආත්ම සංඥාව කියලා. මේක දුරු කරනකොට දෙකෙනෙක් න අත්තා අනත්තා නත්ති අත්තා ඒතස්ස කන්ද පංචකස්සාතිවා අනත්තා කියලා කියනවා. ආත්මයක් නොමැති ධර්ම හිමිකරුවෙක් නොමැති ධර්ම හිමිකරු ආත්මයක් නොවන්නා වූ ධර්ම වලට අනාත්ම කියලා කියනවා. ඒකයි සිහිපත් කරලා තියෙන්නේ යං දුක්ඛං තදනත්තාති යමක් දුකයිද එය අනාත්මයි පන වචනතෝ තදේව කන්ද පංචකං අනත්තා කස්මා අවසවත්තනතෝ අවසවත්තන කාරෝ අනත්ත ලක්කනෝ කියලා කියනවා.
මෙන්න මේ බුදුරජාණන් වහන්සේ විසින් අනිත්‍යයයි දේශනා කරපු එනිසාම අනිත්‍ය ධර්මයේ දුකක් කියලා දේශනා කරපු පංචස්කන්ධයම දැන් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වූ පංචස්කන්ධයම දුකක් නේතකොටනේ. ඒක සම්පූර්ණ ਸਰවාකාරයෙන් ගත්තාම එහෙමයි. මෙන්න මේක ස්වකීය වසඟේ පවත්වන්න බැරි නිසා ඒ වසඟේ පවත්වන්න බැරි ආකාරයට කියනවා අනාත්මය කියලා. අනත්ත් ලක්ෂණය කියලා කියන්නේ ద్వාර හයේ පහළ වෙන තාක් ධර්මිය මනසිකාරය කොට ඒ ධර්මතාවයන්ගේ කන ස්වභාව කෘත්‍ය අරමුණු වශයෙන් වෙන් වශයෙන් ප්‍රකටව කල්පනා කරලා සත්ව පුද්ගලාත්ම භාවයක් පනවන්න බෑ කියලා ඇති කරගන්න ඥාණයට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. යම් කෙනෙක් නාම රූප ධර්මතාවයන්ගේ ඝන විනිභෝගය කොට මේවාට සමුදය වන ධර්ම සහ නිරෝධ වන ධර්ම මොනවද කියලා කල්පනා කරලා බැලුවාම එයාට අනාත්ම ලක්ෂණය. දැන් ඝන ප්‍රඥප්තිය, සන්තති ඝණය, සමූහ ඝණය, ඊළඟට කිච්ච ඝණය, කෘත්‍ය ඝණය, ආරම්භන ඝණය කියන සතරාකාර ඝණය බිඳලා කෙනෙක් මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම එයාට අනාත්ම ලක්ෂණය කියන එක වැටහීම සිද්ධ වෙනවා. පින්ගනි දැන් බලන්න මේකම මදිද කියලා දැන් ඕවත් එක්ක අනිත් ඒවා ඔක්කොම බැඳිලා තියෙනවා එක්තරා විදියකට. හරිද? ඔය භාවනා තුන කළාම අනිත් ඒවා නිකම්ම බැඳිලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දත යුතුයි භික්ෂුවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳව මානසිකාර්ය කිරීමෙන්ම ඇහැ හරහා රූප පෙන්වන යුද්ධේ පැටලෙන්නේ නැති බව. කන හරහා ශබ්ද අසවන, නාසය හරහා ගන්ධ දනවන, දිව හරහා රස දනවන, කය හරහා ස්පර්ශ දනවන, ඒවාම මනසින් අනුභව කරමින් ජීවත් වෙන සුකුමාල, ලාමක, නිහීන බාල ජීවිතයට පැවිද්ද යන්න. හේතුව තමයි ස්කන්ධයන් අල්ලා ගන්න පුළුවන් කමක් නැති බව. පින්වත්නි ජීවිතේ ජීවත් වෙනකොට පහසුවෙන් ජීවත් වෙන්න, නිදහසේ ජීවත් වෙන්න, ලෝභ නැතුව ජීවත් වෙන්න, ඊර්ෂ්‍යාකම් නැතුව ජීවත් වෙන්න, ක්‍රෝධකම් නැතුව ජීවත් වෙන්න, රාගකම් ද්වේෂකම් නැතුව ජීවත් වෙන්න, සනසීමෙන් ජීවත් වෙන්න, මෙන්න මේ ලක්ෂණත්‍රය පිළිබඳව ඇති කරගන්න මානසිකාර්යය හරිම වටිනවා. ඊළඟ සංඥාව තමයි සත්වයක් බැඳිලා යන නන්දිය කියලා කියන්නේ. නන්දිය කියලා කියන්නේ මේ බැඳීමට කියන නමක්. ওই නන්දිය කියන එක අර්ථ ගන්නවලා තියෙනවා මේ සප්පීතික තණ්හාතෝ කියලා. කියන්නේ සප්‍රීතික තෘෂ්ණාව තුලින් බැඳිලා යන දේවල්. දැන් එහෙම බැඳිනවනේ පින්වත්නි අපි ගිහිල්ලා ওই සත්වයා සාමාන්‍යයෙන් එක එක දේවල් වලට බැඳීම කියන එක සිද්ධ වෙනවා. මෙන්න මේ බැඳීම කියන එක නැති වෙන්නේ නිබ්බිදානුපස්සනාවෙන්. කියන්නේ කලකිරීම කියන එක ඇති කරගන්න ඕනේ. යමෙක් කලකිරීම කියන එක ඇති කරගත්තොත් නිබ්බින්දිනාකාරේන පවත්තාය අනුපස්සනාය. සංස්කාරයන් පිළිබඳව කලකිරවන ආකාරයෙන් පවතිනා වූ ඇති කරගන්නා වූ විපස්සනාවට කියනවා අනුපස්සනාවට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. මේ නිබ්බිදානුපස්සනාව කියන එක ඇති වෙන්නේ පින්වත්නි මේක ඇති වෙන තැනක් තියෙනවා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කල්පනා කරගෙන ගිහිල්ලා උදේවය කියන ඥානිය ඇති වුණාට පස්සේ ඊළඟට ඇති වෙනවා මේ භංග අනුපස්සනා කියලා ඥානයක්. භංග ඥානයෙන් පස්සේ ඇති වෙනවා නිබ්බිදානුපස්සනාව. භංගයටපත් වෙනවා කියලා දැනගත්තට පස්සේ ඒක ඇති වෙන්නේ ක්‍රමයෙන් බයතුපට්ඨානි ආදීනවානුපස්සනාවට පස්සේ. ඒ කියන්නේ ඇත්තටම විදර්ශනා ඥාන වශයෙන් ගත්තොත් පස්වෙනි විදර්ශනා ඥානෙ තමයි මේ නිබ්බිදානුපස්සනාව කියන ඥානය. මෙන්න මේ නිබ්බිදානුපස්සනාව කියන ඥානය යමෙක්ට ඇති වුණාට පස්සේ යෝගාවචරයාට සංස්කාරයන් මත නන්දිය කියන එක පහළ වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක්ට නිබ්බිදානුපස්සනාව නැත්තම් කියන්නේ නිබ්බිදානුපස්සනාවෙන් නන්දිය කියන එක දුරු කලේ නැත්තම් ඒතාක් සංස්කාරයන් පිළිබඳව බැඳීම කියන එක නන්දිය කියන එක යෝගාවචරයට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ මම හැමදේම කියන කතාවක් තමයි ඔය දැන් අපිට දැන් සමහර වෙලාවට මේ වර්තමාන සමාජයේ නිතර දකින්න ලැබෙනවා මේ පාරමිතා පුරණ අය පිළිබඳව. මේ පාරමිතා පුරණ අය පිළිබඳව පින්ගන්නේ දැන් ගොඩ අය හම්බ වෙනවනේ ඇත්තම කතාව. විශේෂයෙන්ම දැන් බෝධිසත්වයෝ වගේ උතුමන් වහන්සේලා පැත්තකින් තැබේවා ඒ බෝධිසත්වවරුන්ට මව්වරු වෙන්න පියවරු වෙන්න එහෙම ප්‍රාර්ථනා තියෙනවා. පින්ගන්නේ මේ සමහරක් දේවල් නන්දිය කියන එක මත ඇති වෙනවා. ඒ කියන්නේ අර බැඳීම කියන එක ඇති වෙනවා. චරිත ලක්ෂණ, ලෙන්ගතුකම් මේවා ගොඩාක් දේවල් ඉස්සරහා. හැබැයි ඇත්තම කතාව තමයි නිබ්බිදානුපස්සනාව වගේ ඥානයක් ඇති නොකර ගන්නා තාක් ඕන කෙනෙක්ට නන්දිය කියන එක ඇති වෙන්න පුළුවන්. අන්න ඒකයි මේකේ වෙනස. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ ඒ වගේ තැනකට යනවනම් උනත් මම මේ කියන්නේ හරීම කරුණාවෙන්, හරීම ලෙන්ගතුකමින්, හරීම සෙනෙහසින්. ඔය පින්වතුල්ලා සංකාරුපෙක්ඛා ඥානයට යන්න බලාගෙන යන ගමනේ නන්දිය කියන එක දුර වෙන නිබ්බිදානුපස්සනා ඥානිය ඇති වුණාට පස්සේ කල්පනා කරන්න. අන්නේ නැත්තම් පින්වත්නි අර කර්මය පහළ වෙනවා, කෙලෙස් පහළ වෙනවා, ඒවට අනුව විපාක පහළ වෙනවා. ඒ කලකිර වෙන්නේ නැති නිසා ඒ සංස්කාරයන් පිළිබඳව ඇලෙනවා. නන්දිය කියන තණ්හාව පහළ වෙනවා.
මෙන්න මෙහෙම පහළ වෙන්න නොහැකි තැන තමයි නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ. යමෙක් නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දින් පජහති. නිබ්බිදානුපස්සනාව භාවිත කරනකොට නන්දිය කියන එක බැඳීම කියන එක අතහැරලා දානවා. අතහැරෙනවා. එයා සංස්කාරයන්ගේ බය දැක්කහම සංස්කාරයන්ගේ පීඩාව දැක්කහම සංස්කාරයන්ගේ පෙළෙන ස්වභාවය දැක්කහම පිටින් ඕව දුරින්ම දුර වෙලා යනවා සමහරක් වෙලාවට. මම දැකලා තියෙනවා එහෙම සමහරක් අය දැන් අපිට සමහරක් අය පුද්ගලිකව ලිපි යොමු කරනවා. ස්වාමීනි මම කලින් මෙහෙම ප්‍රාර්ථනාවක් කරගෙන හිටියා. නමුත් කරගෙන හිටිය ප්‍රාර්ථනාවට අනුව මම ප්‍රාර්ථනා කරපු කෙනා වෙනත් කෙනෙක් එක්ක පැනලා ගියා කියලා ලියලා තියෙනවා. සමහරක් අය වෙනත් කෙනෙක්ව මේ එක්ක මිත්‍රශීලී වෙලා දැන් මාව අතහැරලා දාලා අනේ ස්වාමීනි දැන් මම මොකද කරන්නේ? මේ වගේ මේ අර ලෝකයේ තියෙන එක එක චූටි තැන්වල මුලා වෙලා. තේරෙනවද මම මේ කියන්නේ? ඒ ඇවිල්ලා නන්දිය මිසක් පාරමිතා කියන එක නම් ඒකට ගේන්න එපා. ඒක වෙනස්. ඒක ඊට වඩා ගැඹුරුයි. ඒක ඊට වඩා ලස්සනයි. ඒක ඊට වඩා සුන්දරයි. සුන්දර අර්ථයක් ඒකේ තියෙනවා. තමන්ගේ තියෙන කාම ආශාව, තමන්ගේ තියෙන රාග ආශාව, තමන්ගේ තියෙන කාම රාග කියන දේවල් පාරමිතා කියන වචනේ උඩට දාලා යටපත් කරගන්න යන්නෙම මේ නන්දිය පිළිබඳව දන්නේ නැති නිසා. ඒ නිසා මේවා ඉතින් හොඳට දැනගන්න. මේවා දැනගෙන නන්දිය කියන එක ඔබට ඇති වෙන්න පුළුවන් සංස්කාරවල බැඳීම. ඒක දුරු කරන්න වෙන්නේ උද්‍යව්‍ය භංගානුපස්සනා, බයිතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා කියන මෙන්න මේ නිබ්බිදානුපස්සනාව කියන ඥාණය ඇති කරගන්නකම් ඔබ තුල නන්දිය කියන එක පහළ වෙනවා කියනක ඔබ දැන කියාවත් ගන්න. භික්ෂුවක් මේවා වඩනවා. ඒතර භික්ෂුවක් කවදා හරි දවසක සංකාරුපේක්ඛා ඥාන ආදී තැන්වලටම හිත වැඩුවාට පස්සේ භික්ෂුවක් කවදාවත් මුලා වෙන්නේ නැහැ. භික්ෂුවක් කවදාවත් රැවටෙන්නේ නැහැ. භික්ෂුවක් කවදාවත් ඉස්සරහට තිබ්බඩියක් පස්සට ගන්නේ නැහැ. තේරුණාද? උන්වහන්සේගා මේ ආයුධයන් තියෙනවා පින්වත්නි. මේ ආයුධ හරීම ප්‍රබල ආයුධ. ඉතින් මේ ඔක්කොම විස්තර කරන්න කාලය නෙමෙයි. දැන් අදට 4ක් විස්තර කරා. තව අපිට තියෙන විරාගානුපස්සනාව ඉඳන් ඉදිරියට කාරණා ටික විස්තර කරන්න. ඉතින් දැන් ඔබට තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ භික්ෂුවක් Tamanගේ හිත මේ ආවට ගියාට එහෙම මේ හැඟීම් වලට වහල් වෙලා මුලා කරගන්නේ නැහැ. තේරුණාද? භික්ෂුවක් මානසික අසහනකින් කැලේ ජීවත් වෙන්නෙත් නැහැ. අපි පිටුල එහෙම හිතන්න එපා. අපි මේ හින අමාරුවෙන් කැලේට වෙලා ඉන්නවා අය, කණ්ඩ නැතුව ඉන්නවා අය, නාන්න නැතුව ඉන්නවා අය, බොණ්ඩ නැතුව ඉන්නවා. එහෙම නෑ පින්වත්. භික්ෂුවක් ගහක් යටට ගියත් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, දැන් මේකයි කිව්වේ නිබ්බිදානුපස්සනා කියලා. එකයි මේ. එකයි. තව එහෙම්මම තියෙනවා 14ක්. තේරෙනානේ? අර තුනට අමතරව එකයි කියන්නේ ඔක්කොම 4යි. තව 14ක් එහෙම්මම තියෙනවා. එනිසා මේවා භික්ෂුවගේ හිත සුවපත් කරන ආයුධ. මේවත් එක්ක ඉන්න භික්ෂුවට කෙලෙස් සතුරකින් ප්‍රහාර නැහැ. කෙලෙස් සතුර එන්නේ නැහැ. ආවත් භික්ෂුව බයත් නැහැ. ඇයි? සංස්කාරවල ගත යුත්තක් නැති බව. මේ අසුචි ගොඩවල් එක්ක ගත යුත්තක් නැති බව. ජීවිතේ ගත යුතු හරයක් නැති බව භික්ෂුව දන්නේ කට වචනින් නෙමෙයි. භික්ෂුව දන්නේ ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයකින්. අන්නේ ප්‍රත්‍යක්ෂ වූ අවබෝධය භික්ෂුවකට තියෙන නිසාම මම ඒකයි කිව්වේ. භික්ෂුවක් කැලේ ඇතුළේ ඉද්දී භික්ෂුවකට ඇහෙනවා එක එක හඬවල්. සමහරක් වෙලාවට ඔය කොහේ හරි කැලයක් මැද්දේ අයිනකට ඇවිල්ලා කාලා බීලා සතුටු වෙන දරුවන්ගේ කටහඬ ඇහෙනවා. මත්ද්‍රව්‍ය බීලා සින්දු කියලා ඩොල්කේ ගහලා තබ්ලා ගහන දරුවන්ගේ කටහඬ භික්ෂුවට ඇහෙනවා. ඒ අතරම එක පැත්තක ඒකින් රැයට සින්දුවක් දාලා තියෙනවත් භික්ෂුවකට ඇහෙන්න පුළුවන්. ඔය අතරම අලින්ට බය ගෙදරට ඇවිල්ලා ගේ ගාවිනම් මහා අයියෙන් විලාප දෙන විලාප හඬවල්, අලි වෙඩි හඬවල්, තුම්මුලස් හඬවල් මේවත් භික්ෂුවට ඇහෙනවා. භික්ෂුව කල්පනා කරනවා තර්ඩ් පාටි එක. ඇතමෙක් ජීවිතේ සතුටු වෙන්න උත්සාහ කරනකොට ඇතමෙක් දුක් වෙනවා. ඇතමෙක් විලාප තියනකොට ඇතමෙක් බජව් දානවා. මේකලංගේ කවුද සතුටු විඳින්නේ? කවුද දුක විඳින්නේ? ඒගොල්ලොවත් ඒක දන්නේ නැතුව ඇති. හැබැයි භික්ෂුවක් මේ කෙලස් ධර්ම දුරින්ම දුරු කරලා දාලා සතුටු වෙන්න සතුටු වෙilla පුංචි පහේ සතුටු වෙilla නෙමෙයි කියන එක ඔය පිංගුත්ලා මතක තියාගන්න. ඒ නිසා අද දවසේ මෙතනින් එහාට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න කාලය නෙමෙයි. මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙන වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මේ ධර්ම දේශනාව අද දවසෙත් ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඊශ්‍රායලයේ සේවය කරන KG රංජනී මෙනවිය විසින් දායකත්වය අරමුණු සිහිපත් කරලා තියෙන්නේ. මේ ආත්ම භාවයේදීම උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් සුජීවත්ව වාසය කරන ගම්පහ ඉදිගොල්ල ලිපිනෙහි පදිංචි MK සෝමවතී මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. අද දවසේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කළ ඊශ්‍රායලයේ සේවය කරන KG රංජනී මෙනවිය
ප්‍රාර්ථනා කරන පරිදි නමින් මේ පරිලොව ගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගනිත්වා. සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. උතුම් නිර්වාණයෙන් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට සහ සම්බන්ධ වී උදව් උපකාර කර ධර්ම දානමය පින්කමේ යෙදුණු මේ පින්වතියට ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනෙක්ට මේ උතුම් කුසල කර්මය මේ ගෞතම බුද්ධ ශාසනයේම ගුණපිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනීය පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් සෑම සතියකම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව සඳහා දැන් ඔබටත් දායකත්වය ලබාගත හැකියි. කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.